ආයිබෝන් ඔයාලා එකතු වෙන්නේ මගේ කෙමිස්ට්‍රි YouTube channel එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක අපි unit 1 පරමාණුක ව්‍යුහය කියන එක කලින් වීඩියෝ 3ක් කතා කරා. අපි ක්‍රමානුකූලව මේක කරගෙන යන්නේ මේ 4 වෙනි වීඩියෝ එක. හරි. අද අපි මුලින්ම කතා කරන්න යන්නේ සමස්ථානික සම්බන්ධව. දැන් මෙහෙම හිතන්න. අපිට තියෙනවා x කියලා මූලද්‍රව්‍යයක් දෙනවා. මෙයාගේ පරමාණුක ක්‍රමාංකය z කියලා දෙනවා. ස්කන්ධ ක්‍රමාංකය a කියලා දෙනවා. හරිද? දැන් මේ වගේ x වලම පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැතුව ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වන ඒවා ගත්තොත් අන්න ඒවට තමයි සමස්ථානික කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු x වෙනුවට හයිඩ්‍රජන්ගේ මේ පරමාණුක ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 1යි වෙච්ච අවස්ථාවයි හයිඩ්‍රජන්ගේම පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 2යි වෙච්ච අවස්ථාවයි හයිඩ්‍රජන්ගේම පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 3යි වෙච්ච අවස්ථාවයි බැලුවහම මෙන්න මේවා තමයි හයිඩ්‍රජන්ගේ සමස්ථානික. ඒ කියන්නේ එකම පරමාණුවේ වෙනස් ස්කන්ධ ප්‍රභේද පැවතීම. මෙයාට කියනවා ප්‍රෝටියම් කියලා, මෙයාට කියනවා ඩියුටීරියම් කියලා, මෙයාට කියනවා ට්‍රිටියම් කියලා. අපි කාබන් වල බැලුවොත් 6C12 පරමාණු ක්‍රමාංකය 6යි ස්කන්ධ ක්‍රමාංකය 12යි වෙච්ච කාබන් වගේම පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැතුව ස්කන්ධ ක්‍රමාංකය 13 වෙනවා. අන්න මෙයාගේ සමස්ථානිකයක්. පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැතුව ස්කන්ධ ක්‍රමාංකය 14ක් වෙනවා. අන්න මෙයාගේ සමස්ථානිකයක්. මෙන්න කාබන්ගේ සමස්ථානිකය. දැන් ඔයාලට පැහැදිලි ඇති සමස්ථානික සම්බන්ධව. ඔයාලට වැදගත් වෙනවා යම්කිසි මූලද්‍රව්‍යයක් දීලා ඒකේ ස්කන්ධ ක්‍රමාංක පරමාණු ක්‍රමාංක දීලා ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා අහන ප්‍රශ්න විභාගෙට එනවා. දැන් උදාහරණයක් විදිහට හිතමු මැග්නීසියම් කියන කෙනා දෙනවා පරමාණු ක්‍රමාංකය 12යි ස්කන්ධ ක්‍රමාංකය 24යි. අපෙන් අහනවා මෙයාගේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන සංඛ්‍යා. හරිද? එතකොට ළමයි දැන් ප්‍රෝටෝන සංඛ්‍යාව ඇහුවොත් කෙලින්ම පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට 12යි. නියුට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකයයි අතර වෙනස. 24න් 12ක් අඩු කරාම 12යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ පරමාණුක ක්‍රමාංකයම ගන්න පුළුවන් මෙතන ආරෝපණයක් නැත්නම්. පරමාණුක ක්‍රමාංකයම ගන්න පුළුවන් මෙතන ආරෝපණයක් නැත්නම්. මෙයාගේ මෙතන ආරෝපණයක් නැහැනේ. එහෙනම් පරමාණුක ක්‍රමාංකයෙන්ම ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 12යි. හරිද? ඕක වෙනස් වෙනවා මෙන්න මෙහෙම ආරෝපණයක් තිබුණොත්. දැන් බලන්න මැග්නීසියම් වලම දෙනවා පරමාණුක ක්‍රමාංකය 12යි ස්කන්ධ ක්‍රමාංකය 24යි. මෙයාගේ ආරෝපණය ධන 2යි. හොඳට තේරුම් ගන්න. දැන් පරමාණුක ක්‍රමාංකය 12ක් හින්දා කෙලින්ම මේක ප්‍රෝටෝන සංඛ්‍යාව 12යි. ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස 12ක් හින්දා කෙලින්ම නියුට්‍රෝන සංඛ්‍යාව 12යි. හැබැයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කෙලින්ම ගන්න බැහැ පරමාණු ක්‍රමාංකයෙන්. මෙතන ධන 2 කියලා ආරෝපණයක් තියෙනවා. ධන 2 හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් වෙලා. එහෙනම් මෙයාගේ 12 නෙමෙයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. දැන් ඔයාලට පැහැදිලි ඇති ධන ආරෝපණයක් තිබ්බොත් ඊට සමාන ගාණක් පරමාණු ක්‍රමාංකයෙන් අඩු කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගාණ හොයද්දි. ඍණ ආරෝපණයක් තිබුණනම් මේකට එම සංඛ්‍යාව එකතු කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හොයන්න. හරි. සමස්ථානික සම්බන්ධව තවදුරටත් ඔයාලට විභාගෙදි ප්‍රශ්නයක් එන්න පුළුවන් විදිහක් තියෙනවා. සමස්ථානික මිශ්‍රණයක තියෙන සමස්ථානික සම්බන්ධය. උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙහෙම Cl වල 35යි Cl වල 37යි තියෙන සමස්ථානික මිශ්‍රණයක මේ දෙන්නගේ සාපේක්ෂ සුලභතා ප්‍රතිශත දීලා මේකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ස්කන්ධ ભેද දර්ශකය කියලා උපකරණයක් තියෙනවා. ඒ ස්කන්ධ ભેද දර්ශකයෙන් පුළුවන් ස්කන්ධ ભેද මානය කියලා කියනවා. ඒකෙන් පුළුවන් සමස්ථානික කොච්චර සංඛ්‍යාවක් තියෙනවද එයාගේ කොච්චර ප්‍රතිශත විදිහටද මේවා තියෙන්නේ කියලා හොයන්න. උදාහරණයක් විදිහට මේ සාම්පල් එක අරගෙන ස්කන්ධ ભેද දර්ශකයට දැම්මහම අන්තිමට එහෙම තිරයකින් දිස් වෙනවා එක එක්කෙනාගේ තියෙන ප්‍රතිශත. දැන් මෙතන තියෙනවා 35යි මෙතන තියෙනවා 37යි අපි තුන් මේ යගේ 60යි මේ යගේ 40යි කියන්නේ.
එහෙනම් මේකේ තේරුම මේ සමස්ථානික මිශ්‍රණයේ තියෙන Cl 35 කියන එකෙන් තියෙනවා 60ක් Cl 37 කියන එකෙන් තියෙනවා 140ක්. දැන් අපිට කිව්වොත් මේකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය නැත්නම් මධ්‍යස්ථ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා අපි ගන්න වෙන්නේ 35 වැඩි කරන්න ඕන 160න්. ඇයි 160යිනේ තියෙන්නේ? මේකට එකතු කරන්න ඕන 37 වැඩි කරන්න ඕන 140න්. ඒ කියන්නේ එයා තියෙන 140යි. මේ දෙක එකතු කරාම එනාගෙන් අපිට ගන්න පුළුවන් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරි. ඒ සම්බන්ධව පොඩි ගණනය කිරීම ආවොත් සමහරවිට සමස්ථානික දෙකක් නෙමෙයි තුනක් තියෙන එකක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන එකක් වෙන්න පුළුවන්. අඩු සංඛ්‍යාවක් තියෙන එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ විදිහටම ගණනය කරගන්න පුළුවන් මේ ක්‍රමයට. කොච්චර ප්‍රතිශත තියෙනවද? ඒ ප්‍රතිශත අනුව අපි බලනවා කොහොමද එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් එනවද කියලා. හරි. දැන් මේක පැහැදිලි. මේ පාඩමේ තව තියෙනවා ඔයාලට ඉගෙන ගන්න පරමාණුක ස්කන්ධ ඒකකය සම්බන්ධව. මේක හොඳට තේරුම් ගන්න. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ බන්ධනය වෙච්ච නැති කාබන් වල C12 කියන සමස්ථානිකයේ ස්කන්ධයෙන් හරියටම 12න් එකක්. බන්ධනය වෙලා නැති C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. හරි. C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් හරියටම 12න් එකක් ගන්න කලින් අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මෙන්න මේකයි. ඕනම පරමාණුක ඕනම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එතන තියෙනවා මවුල එකක්. දැන් උදාහරණ විදිහට අපි හිතමු C12 ගැන කතා කරන හින්දා එයා ගැන කතා කරමු. C12 කියන සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. මම ගන්නවා හරියටම මෙයාගෙන් ග්‍රෑම් 12ක්. හරියටම ග්‍රෑම් 12ක් ගන්නවා. මේ ග්‍රෑම් 12 කියලා කියන්නේ එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාන. මේක සමාන වෙනවා මවුල එකට. මවුල එකට. මවුල එකක් තුල කොපමණ සංඛ්‍යාවක් තියෙනවද? මවුල එකක් තුල තියෙන සංඛ්‍යාවට කියනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒක සමානයි 6.02 වැඩි කිරීම 1023යි. දැන් ඔබ තේරුම් ගන්න මෙහෙම. දැන් දුසිමක් කියන්නේ 12යිනේ. ශතකයක් කියන්නේ 100යිනේ. ඒ වගේ මවුලයක් කියලා කියන්නේ සංඛ්‍යාව 6.02 වැඩි කිරීම 1023. දැන් පරමාණු මවුලයක් වුණොත් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. අණු මවුලයක් වුණොත් අණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. අයන මවුලයක් වුණොත් අයන තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. තරු මවුලයක් වුණොත් තරු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මිනිස්සු මවුලයක් වුණොත් මිනිස්සු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. පැහැදිලිනේ? හරි. එතකොට මේ සම්බන්ධය ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. දැන් අපිට පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියනවනේ බන්ධනය වෙලා නැති C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. දැන් ඉස්සෙල්ලාම බලමු C12 බන්ධනය වෙලා නැති C12 සමස්ථානිකයේ පරමාණු 6.02 වැඩි කිරීම 1023ක ස්කන්ධය කීයද? 23ක ස්කන්ධය. ඒක සමාන වෙනවා ග්‍රෑම් 12ට. ග්‍රෑම් 12යි. හරි. දැන් මේ ගත්තේ C12 පරමාණු 6.02 වැඩි කිරීම 1023ක ස්කන්ධයනේ. මට ගන්න ඕන C12 පරමාණු එකක ස්කන්ධය. පරමාණු එකක ස්කන්ධය. පරමාණු එකක ස්කන්ධය සමාන වෙනවා 12 බෙදුවහම 6.02 වැඩි කිරීම 1023. හරිද? දැන් මට ආවා මෙයාගේ පරමාණු එකක් සමානයි කියලා. පේන්න දින්ද මෙතන ලියනවා පරමාණු එකක් සමානයි පරමාණු එකක ස්කන්ධය සමානයි කියලා 12 බෙදීම 6.02 වැඩි කිරීම 1023ක්. දැන් මොකද පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ? බන්ධනය වෙලා නැති C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. එහෙනම් මොකද කරන්න ඕන? මෙයාගේ පරමාණු එකක ස්කන්ධය මේකට සමාන නම් පරමාණු එකක ස්කන්ධයෙන් 12න් එකක් කියන්නේ ආයි මේක 12න් එකෙන් වැඩි කරන්න. 12න් එකෙන් වැඩි කරාම එනවා මේ 12ට මේ 12 කැපිලා එක බෙදීම 6.02 වැඩි කිරීම 1023. ඕක සුළු කරාම අපිට අගයක් ලබා ගන්න පුළුවන්. මේක සුළු කරාම අපිට අගයක් ලබා ගන්න පුළුවන්. ඒ අගයට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඒක U කියලා සංකේතවත් කරනවා. ඔයගොල්ලෝ කැල් එකෙන්
ඔක සුළු කරලා බලන්න. එතකොට කොච්චර සංඛ්‍යාවක් එයිද කියලා. සාමාන්‍යයෙන් පිළිතුර 1.66 තව දශම ස්ථාන කීපයකට අපි ගියොත් 1.66 තව සංඛ්‍යාවක් ඇවිල්ලා 10 මේක ග්‍රෑම් වලින් ගත්තොත් අපිට 10 ඍණ 24ක් වගේ ගන්න. ග්‍රෑම් වලින් ගත්තොත් 10 ඍණ 24ක්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් වලින් ගත්තොත් තව 10 ඍණ 3කින් වැඩි කරා නම් හරි. ඔක තමයි එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය වෙන්නේ. හරි. දැන් අපි මේ කොටස සම්බන්ධවත් අධ්‍යයනයක් කරා. අපි ඊළඟට මේ පාඩමේ අපි දැන් මේ කරන ඒකකයේ කොටසෙහි අවසානම කොටස පොඩ්ඩක් ඔයාලා දැනගන්න ඕන අයන සම්බන්ධව. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන මම මෙතෙන්දි කියන්නේ නැහැ. මේ පාඩමේ ඉස්සරහදී කියනවා. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් පරමාණුව හිතන්න, ක්ලෝරින් පරමාණුව හිතන්න. මේකේ ඔයාලා O level මට්ටමින් ගත්තොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය O level මට්ටම මම ඉස්සරහදී කරනවා. O level මට්ටමින් ගත්තොත් ඔයාලා දන්නවා මෙයාගේ 2 8 1 කියලා ලියලා අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් වුණාම මෙයා එන්නේ ධන කියලා හැදෙනවා. මෙයාගේ අන්තිමට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එයා තව ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන අෂ්ටකය සම්පූර්ණ කරනකොට මෙහෙම Cl ඍණායනය කියලා හැදෙනවා. මෙන්න මේ වගේ ධනායන වලට කියනවා ළමයි කැටායන කියලා. මේ වගේ ඍණායන වලට කියන ඇනායන කියලා. මේ කැටායනයි ඇනායනයි එකතු වෙලා හැදෙන්න පුළුවන් සංයෝග. අයනික සංයෝග ඒව ගැන ඉස්සරහදී කතා කරනවා. හරි. එතකොට මීට අමතරව තියෙන්න පුළුවන් තව ආවර්තිතා වගේ තියෙනවා D ගොනුව කියලා එකක්. ඒකේ Fe වගේ ඒවා තියෙනවා. මෙයාගේ තියෙන්න පුළුවන් Fe ධන 2. මේකට කියනවා ෆෙරස්. Fe ධන 3. මේකට කියනවා ෆෙරික්. ඒ වගේම කීපයක් එකතු වෙලා හැදෙන සංකීර්ණයව තියෙන්න පුළුවන්. මේ වගේ සයනයිඩ්, CO3 2- කාබනේට්, SO4 2- සල්ෆේට්, ඒ වගේම HCO3- බයිකාබනේට්. ඔය වගේ අයන තියෙන්නත් පුළුවන්. අපි ඒව ගැන මේ පාඩමේ ඉස්සරහදී කතා කරනවා. දැන් පරමාණුක ව්‍යුහය කියන ඒකකයේ මම බලාපොරොත්තු වුණු මූලික කොටස මම මේ වීඩියෝ 4න් කතා කරා. මම මුලදිම කිව්වා අපි යම් කොටසක් කතා කරාම ඒකට අදාළ පහුගිය විභාග ප්‍රශ්න ටික එතරම් කතා කරනවා. දැන් මම කරන්න හදන්නේ මේ වැඩේ. මම ඔයාලට ඉස්සර වෙලාම අපි දැන් මේ ඉගෙන ගන්නපු කොටස් ටිකට සම්බන්ධ 2010 අවුරුද්දේ ඉඳලා 2019 වෙනකන් අපිට ගන්න පුළුවන් ප්‍රශ්න ටික දෙන්නම්. ඔයාලා ඒ ටික ලකුණු කරගෙන මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න උත්සාහ කරලා නැවත මේක බලනවා නම් තමයි වඩාත් හොඳ. මම පොඩි පැහැදිලි කිරීමකුත් කරන්නම් ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්න කරනකොට පළවෙනි අවස්ථාව හින්දා කොහොමද ලැබෙන උපදෙස් කියන එක ඉස්සරලාම ඔයාලා මේ ටික සටහන් කරගන්න. අපි දැන් කරපු මේ වීඩියෝ 4ට අදාළව මේ දක්වා අදාළව 2010 අවුරුද්දේ ඉඳලා පටන් ගත්තොත් මෙන්න මේ ප්‍රශ්න අපිට ගන්න පුළුවන්. 2010 level paper එකෙන් ගන්න පුළුවන් MCQ කෙටි ප්‍රශ්න 31 42. ඒ වගේම 2001 එකෙන් ගන්න පුළුවන් 13 43. ඒ වගේම 2002 එකෙන් ගන්න පුළුවන් අංක 1. ඒ වගේම 2003 එකෙන් ගන්න පුළුවන් 29 44. ඒක ව්‍යුහගත රචනා කොටසකුත් තියෙනවා 1B කියලා තියෙනවා ව්‍යුහගත රචනා 1B කියලා තියෙනවා. 2004 තියෙනවා 38. 2005 තියෙනවා 41. 2006 2 42. 2007 4 46. 2008 60. ඊළඟට 2009 21. 2010 16 50. 2011 39. 2014 1. 2015 1. 2017 1. මීට අමතරව තියෙනවා 2009ම තියෙනවා ව්‍යුහගත තියෙනවා පළවෙනි ප්‍රශ්නේ A හා C කොටස්. ඔන්න ඔය ටික තමයි අපි දැන් කරපු වීඩියෝ වලින් ගන්න පුළුවන් විභාග ප්‍රශ්න ටික. හරිද? ඔය ටික සටහන් කරගෙන ඔයාලා මේ ටිකට උත්තර ලියන්න උත්සාහ කරලා නැවත මේක බලනවා නම් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් පළවෙනි අවස්ථාවේ හින්දා
විභාග ප්‍රශ්න පේපර් එකේ ඔයාලා කරද්දී බහුවර්ණ ප්‍රශ්න නිව් සිලබස් එකේ ඉන්නේ බහුවර්ණ ප්‍රශ්න 50යි. හරිද? බහුවර්ණ ප්‍රශ්න 50යි. ඒ 50න් 30ක් ඔයාලට කෙලින්ම පිළිතුරු 5ක් තියෙනවා. නිවැරදි පිළිතුරු තෝරන්න තියෙනවා. තව ප්‍රශ්න වර්ග 10ක් තියෙනවා. ඒවට උත්තර 4යි දෙන්නේ. ඒවට අපි කියන A B C D ගණයේ ප්‍රශ්න කියලා. දැන් ඒ වගේ උපදේශ මාලාව දෙනවා පේපර් එකේ. ඒ ප්‍රශ්න 10ේදී ඒකෙදී ඔයාලා බලන්න ඕන A B C D කියන ප්‍රකාශ 4 ගැනම බලන්න ඕන. A B C D කියන ප්‍රකාශ 4ෙන් නිවැරදි ඒවා අහනවා කියලා හිතමු. සමහරවිට වැරදි ඒවා අහන්නත් පුළුවන්. උපදෙස් දෙනවා. එතන A හා B නිවැරදි නම් අංක 1. B හා C නිවැරදි නම් අංක 2. C හා D නිවැරදි නම් අංක 3. A හා D නිවැරදි නම් අංක 4. වෙනත් සංඛ්‍යාවක් නම් අංක 5. ඒ කියන්නේ A විතරක් වුණත් 5, B විතරක් වුණත් 5, C විතරක් වුණත් 5, D විතරක් වුණත් 5, මේ ඔක්කොම හරි ගියත් 5, මේ තුනක් හරි ගියත් 5. පැහැදිලිනේ? right. ඒ වගේ ප්‍රශ්න 10ක් එනවා. MCQ කෙටි ප්‍රශ්න. ඊළඟට තව ප්‍රශ්න 10ක් එනවා. ප්‍රකාශ දෙකක් දෙනවා, වගන්ති දෙකක් දෙනවා, උපදේශ මාලාව උඩින් දෙනවා. පළවෙනි වගන්තියත් හරි, දෙවෙනි වගන්තියත් හරි, දෙවෙනි වගන්තියේ පළවෙනි වගන්තිය නිවැරදිව පහදා දෙයි නම් 1. ඊළඟට පළවෙනි වගන්තියත් හරි, දෙවෙනි වගන්තියත් හරි, දෙවෙනි වගන්තියේ පළවෙනි වගන්තිය නිවැරදිව පහදා නොදෙයි නම් 2. පළවෙනි වගන්තිය සත්‍යයි, දෙවෙනි වගන්තිය අසත්‍යයි නම් 3. පළවෙනි වගන්තිය අසත්‍යයි, දෙවෙනි වගන්තිය සත්‍යයි නම් 4. වගන්ති දෙකම අසත්‍ය නම් 5. පැහැදිලිනේ? එතකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට ප්‍රශ්න 50ක් එනවා. ව්‍යුහගත රචනා කියලා ප්‍රශ්න 4ක් එනවා. රචනා ප්‍රශ්න 6ක් එනවා, 4ක් ලියන්න. ඒතර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ට ලකුණු 50යි. ව්‍යුහගත 4ට 100ෙන් දෙනවා 400යි. රචනා 4ක් ලියන්න ඕනනේ 150ෙන් දෙනවා. 150යි 4ක් 600යි. 600යි ව්‍යුහගත 4 400යි 1000යි. දෙවෙනි පේපර් එකට 10ෙන් දීලා ආයි 20ෙන් බෙදනවා. 20ෙන් බෙදලා ලකුණු 50ට ගේනවා. MCQ 50යි, දෙවෙනි එකේ 50යි, ලකුණු 100 හැදෙනවා. හරිනේ? ඒකේ 75ට වැඩි නම් A, 65ට වැඩි නම් B, 65 75යි අතර නම් B, 55යි 65යි අතර නම් C, 40යි 55යි අතර නම් S, ඊට අඩු නම් F. right. අපි දැන් බලමු මේ ප්‍රශ්න ටික. ඉස්සරලාම බලමු 2000 පේපර් එකේ ආපු 31 වෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ දැන් මේකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ටික කරලා එනවා නම් හොඳයි. එහෙම නැත්නම් පාස් පේපර් පොත හරි පාස් පේපර්ස් ටික හරි හොයාගන්න වෙනවා. ඔයාලට ළඟ තියාගෙන ප්‍රශ්නේ බලන්න. එතකොට බලලා මම මේක පැහැදිලි කිරීම කරන්න. 2031 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධව පහත් සඳහන් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? මේක ABCD ගණයේ ප්‍රශ්නයක්. එතකොට මම කලින් කිව්ව උපදේශ මෙතන දීලා තියෙනවා. ඒ උපදේශ අනුව තෝරන්න ඕනේ. පළවෙනි ප්‍රකාශය දෙනවා චුම්බක ක්ෂේත්‍රයකදී ඒ ප්‍රකාශය දෙනවා 31 වෙනි ප්‍රශ්නේ 2031 ඒ ප්‍රකාශය දෙනවා චුම්බක ක්ෂේත්‍රයකදී ඉලෙක්ට්‍රෝන වක්‍රාකාර පතයක ගමන් කිරීමට නැඹුරු වේ. ඉලෙක්ට්‍රෝන කියලා කියන ඍණාරෝපිත හින්දා අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයකදී ෆ්ලෙමින්ගේ වමත් නියමය අනුව මෙයා උත්ක්‍රමණය වෙනවා ඍණාරෝපණයක් හැසිරෙන විදිහට. ඒ හින්දා ඒ ප්‍රකාශය හරි. B එක දෙනවා ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය ගුණ යන දෙකම ඇත. මම කියලා තියෙනවා කලින් තීරයකදී අංශුමය ගුණ තරංගමය ගුණ දෙකම තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට. එකම අවස්ථාවේදී මේ දෙකම විදිහට හැසිරෙනවා. ඒ ප්‍රකාශය හරි. C පරමාණුවකට ඉලෙක්ට්‍රෝන එකතු කිරීම හෝ පරමාණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම සිදු කර නොහැකිය. පරමාණුවකට ඉලෙක්ට්‍රෝන එකතු කරන්න පුළුවන්. මම කිව්වා Cl වලින් Cl ඍණායන හැදෙනවා කියලා. හරි. ඒ වගේ වෙන්න පුළුවන්. පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම සිදු කරන්නත් පුළුවන්. සෝඩියම් වලින් මම කිව්වා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා සෝඩියම් ධනායන හැදෙනවා කියලා. එහෙනම් C වගන්තිය වැරදි. D ඉලෙක්ට්‍රෝනයේ වේගය ආලෝකයේ වේගයට සමාන වේ. ඉලෙක්ට්‍රෝනයේ වේගය ආලෝකයේ වේගයට සමාන වෙන්නේ නැහැ. ආලෝකයේ වේගය නම් තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වල වේගය ඊට වඩා අඩු වේගයක්. ඒ හින්දා D වගන්තිය වැරදි. එහෙනම් AB පමණක් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. right. ඒ ප්‍රශ්නේ හරි. ඊළඟට 2000 අවුරුද්දෙම තියෙනවා 42. 2000 අවුරුද්දෙම තියෙනවා 42. ඒක තියෙන්නේ අර සත්‍ය අසත්‍ය ගණයේ ප්‍රශ්නයක්, වගන්ති ප්‍රශ්නයක්. පළවෙනි වගන්තිය තියෙනවා සමස්ථානික වල රසායනික හා භෞතික ගුණ එක හා සමාන වේ. දැන් සමස්ථානික වල රසායනික ගුණයි භෞතික ගුණයි දෙකම එක හා සමාන වෙන්න බෑ. මොකද සමස්ථානික වල ස්කන්ධය වෙනස්නේ. ස්කන්ධය වෙනස් හින්දා ස්කන්ධය මත රඳා පවතින භෞතික ගුණ වෙනස් වෙනවා.
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන හින්දා රසායනික ගුණ කෙරෙහි රඳා පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැති හින්දා රසායනික ගුණ සමානයි. භෞතික ගුණ වෙනස් වෙනවා ස්කන්ධය වෙනස් වෙන හින්දා. මේක කියන්නේ සමස්ථානික වල රසායනික හා භෞතික ගුණ එක හා සමාන වේ වැරදි. දෙකම සමාන වෙන්නේ නැති හින්දා ප්‍රකාශය වැරදි. ඒතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟ ප්‍රකාශය සමස්ථානික වල එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක්ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක්ද ඇද්ද? එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. හරි. වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක්. මෙයාගේ නියුට්‍රෝන නැහැ. බිඳුවයි. මෙයාගේ නියුට්‍රෝන 1යි. මෙයාගේ නියුට්‍රෝන 2යි. හරිනේ? එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් වෙනවා කියන එක හරි. එහෙනම් පළවෙනි වගන්තිය වැරදි, දෙවෙනි වගන්තිය හරි. ඒ කියන්නේ පිළිතුරු වෙන්නේ අංක 4. તો 2000 ප්‍රශ්න දෙක හරි. ඊළඟට තියෙනවා අපිට 2001 අංක 13. බලන්න පේපර් එක 2001 අංක 13. 2001 අංක 13 තියෙනවා C12 සමස්ථානිකයේ C12 සමස්ථානිකයේ 0.02.4 ග්‍රෑම් 0.02.4 ග්‍රෑම් ආයි බිඳුවක් තියෙනවා කමන්න 0.1 ග්‍රෑම් මේ තියෙන පරමාණු සංඛ්‍යාව මේකේ තියෙන පරමාණු සංඛ්‍යාව දැන් අපි දන්නවා මෙයාගේ ග්‍රෑම් 12ක් ගත්ත නම් ඒ ග්‍රෑම් 12 තියෙනවා පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව 6.0222 වැඩි කිරීම 1023 ඉතින් හරි ලේසි ග්‍රෑම් 12ක මෙච්චර තියෙනවා මෙච්චර ග්‍රෑම් ගාන ගහන්න මේකේ මෙච්චර තියෙනවා නම් මේකේ කොච්චරද 6.0222 වැඩි කිරීම 1023ක් තිබ්බේ 12ක අහන්න මේ ප්‍රමාණය 0.02.4යි හරිනේ මම මේක ලේසි වෙන්න හදා ගන්නවා 24 වැඩි කිරීම 1 2 3යි 10 ඍණ 3යි 12 කැපෙනවා 24ට 2යි 10 ඍණ 3 10 23ට කැපෙනවා 10 20යි 2 වැඩි කරනවා 6.0222 12.04 වැඩි කිරීම 10 20 අවදා පිළිතුර බලන්න එක පිළිතුර තියෙනවද කියලා එක පිළිතුර තියෙනවා දෙවෙනි එක හරි එහෙනම් මේ ප්‍රශ්නේත් හරි ඊළඟට තියෙනවා 2001 අංක 43 2001 43 ඒකේ තියෙනවා කලින් වගේ ප්‍රශ්නයක් චුම්බක ක්ෂේත්‍රයක් කරහා ගමන් කිරීම ABCD ගණේ ප්‍රශ්නයක්. ඒතකොට ABCD ගණේ ප්‍රශ්න කියන්නේ ඔයාලා දන්නවා අපි මේකට උත්තර ලියනකොට ප්‍රකාශ හතරෙන් බලන්න ඕන හරි ඒවා වැරදි ඒවා. ABCD ගණේ ප්‍රශ්නයක් 43 2001 චුම්බක ක්ෂේත්‍රයක් කරහා ගමන් කිරීමේදී උත්ක්‍රමණය වන්නේ ඒ කියනවා නියුට්‍රෝන. නියුට්‍රෝන උත්ක්‍රමණය වෙන්නේ නැහැ යාට ආරෝපණයක් නැති හින්දා. B කැතෝඩ කිරණ. කැතෝඩ කිරණ උත්ක්‍රමණය වෙනවා ඍණාරෝපිත හින්දා. ඊළඟ ප්‍රෝටෝන. ප්‍රෝටෝන උත්ක්‍රමණය වෙනවා ධනාරෝපිත හින්දා. හීලියම් පරමාණු. හීලියම් පරමාණු උත්ක්‍රමණය වෙන්නේ නැහැ. එයාට ආරෝපණයක් ඒ කියන්නේ උදාසීන හින්දා. එහෙනම් B හා C කියන්නේ දෙක. හරි. එතකොට 2001 වත් හරි. දැන් බලන්න 2002 අංක 1. 2002 අංක 1 2002 අංක 1 2002 එක්සෑම් එකේ අංක 1 මේවයි තියෙන ප්‍රශ්නේ කාබන් මොනොක්සයිඩ් එක්තරා නියදියක ඇත්තේ 614 හා 8O16 සමස්ථානික පමණයි මෙන්න මේ වගේ සමස්ථානික දෙකක් ගැන කියන්නේ 614 අනිත් එක O එකක් තියෙනවා ඒක කීයද 8O16 8O16 ඔන්නම සමස්ථානික දෙකක් තියෙනවා. කාබන් මොනොක්සයිඩ් හි තවත් නියදියක ඇත්තේ 612 සහ O18. තව එකක් තියෙනවලු. ඒකේ 612යි O තියෙනවා කියන්නේ 8යි 18යි. ඔන්න ඔහොම. ඒවා තියෙනවලු. මේ නියදි දෙක අතර සැලකිය යුතු වෙනසක්. දැන් මෙයාගේ හැදෙන කාබන් මොනොක්සයිඩ් වල ස්කන්ධය ගත්තොත් 14යි 16යි 30යි. මෙයාගේ හැදෙන කාබන් මොනොක්සයිඩ් වල ස්කන්ධය ගත්තොත් 12යි 18යි 30යි. මේ දෙන්නගේ සමස්ථානික දෙකකින් හැදුනට මේගොල්ලෝගේ ස්කන්ධ වෙනස් වෙලා නැහැ එකතුව සමාන වෙලා. පළවෙනි කියනවා රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය. රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ නැහැ මේගොල්ලෝ දෙන්නගේම පරමාණු ක්‍රමාංක සමානයිනේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයි. මෞලික ස්කන්ධය
මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෞලික පරිමාව සම්මත උෂ්ණත්ව පීඩනයේ ඝනත්වය. ඝනත්වය කියන්නේ ස්කන්ධය විදිහේ පරිමාව. ඒකට ඒවා වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය අනුව කාබන් හා ඔක්සිජන් ප්‍රතිශත සංයුතිය. දැන් මෙයාගේ කාබන් කොච්චර තියෙනවද? මෙයාගේ කාබන් තියෙන්නේ 30න් මම කාබන් තියෙන්නේ 30න් 14යි නේ. කාබන් තියෙන්නේ 30න් 14යි. එහෙනම් 100ට තියෙන එක තමයි මෙයාගේ කාබන් ප්‍රතිශතය. මෙයාගේ මෞලික ස්කන්ධය 30යි 30න් 16ක් ඔක්සිජන් තියෙනවා. ඒතර ඔක්සිජන් ගත්තොත් 30න් 16 නම් 100ට. ඔකෙන් ප්‍රතිශතය හොයන්න පුළුවන්. දැන් මෙයාගේ ගත්තොත් මෙයාගේ ස්කන්ධය 30යි කාබන් තියෙන හැබැයි 12යි. අන්න 30න් 12 නම් 100ට. ඒක තමයි මෙයාගේ ප්‍රතිශතය වෙන්නේ කාබන්. මෙයාගේ 30න් 18 නම් 100ට. පැහැදිලිනේ? එතකොට මේගොල්ලෝගේ මෞලික ස්කන්ධ සමාන වුණාට එක එක්කෙනාගේ ප්‍රතිශත ගත්තොත් වෙනස් වෙනවා. කාබන් මෙයාගේ 100ට මේ ගාන එන්නේ. මෙයාගේ වෙනස් ගානක් එන්නේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ අංක 5. 2002 හරි ඊළඟට අපි බලමු 2003 අංක 29. බලන්න 2003 අංක 29. ඒක තියෙනවා මේ වගේ එකක්. C6යි H12යි C6යි H12යි Cl2යි. මේ ප්‍රශ්න අංකය 29 2003 29. C6යි H12යි Cl2යි සංයෝගයේ කාබන් වල හා ක්ලෝරින් වල ස්කන්ධ ප්‍රතිශත අතර අනුපාතය. කාබන් වල මේක කාබන් කොච්චර තියෙනවද? කාබන් තියෙන 12 වරක් 72යි. Cl වල දෙනවා 35.5යි කියලා. ඒ වගේ දෙකක් 71යි. එතකොට මේ දෙන්නගේ තියෙන 72ට 71යි නේ. 72ට 71යි නේ. ඉතින් MCQ එකක් නේ. උත්තර දෙනවා 6ට 2යි 6ට 1යි 1ට 3යි 1ට 1යි 1ට 6යි. ඉතින් 72ට 71 කියන්නේ ආසන්නව 1ට 1යි. නම් පිළිතුරු අංක 4. කලේසි එක. ඊළඟට 2003 ම තියෙනවා 44. 2003 තියෙනවා 44. 2003 අංක 44. 2003 අංක 44. මේකේ තියෙනවා ටින් වල දීලා තියෙනවා පරමාණු ක්‍රමාංකය 50යි ස්කන්ධ ක්‍රමාංකය 118යි. සිම්පල් A කියනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන 50යි. හරි. ආරෝපණයක් නැහැ. පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගාන එනවා. B එක කියනවා මෙයාගේ ප්‍රෝටෝන 50යි. කෙලිම පරමාණු ක්‍රමාංකයෙන් ගන්න පුළුවන්. හරි. C කියනවා ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාව එකතුව 118යි. නෑ 118 වෙන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව. ඒව නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව. මොකද මේ පරමාණු ක්‍රමාංකය මෙතන සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට වගේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට මෙතන ආරෝපණයක් නැති හින්දා. එතකොට නියුට්‍රෝන 68 තුන්වෙනි එක වැරදි. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාව එකතුව 118ක් කියන එක වැරදි. මෙයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකතුව ගත්තොත් 100යි. ප්‍රෝටෝනත් 50යි ඉලෙක්ට්‍රෝනත් 50යි. එහි නියුට්‍රෝන 68ක් විතර. නියුට්‍රෝන සංඛ්‍යාව කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය අතර වෙනස. 118න් 50ක් අඩු කරාම 68ක් එන හින්දා D කියන එක හරි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ ABD. ABD කියන්නේ පිළිතුර අංක 5. මේක ව්‍යුහගත කොටසක් තියෙනවා 1B කියලා 2003 ම. ඒක ලේසි එකක්. ඒක යහනේ පහත දැක්වෙන එක් එක් අවස්ථාවේදී පදාර්ථයේ අසන්තතික බව විදහා දැක්වීමට පරීක්ෂණාත්මක සාක්ෂියක් දෙන වාතය. වාතය අසන්තතිකයි කියන්න පුළුවන්. අර සුවඳ දැනෙනවනේ අපිට සුවඳ විලුණු බෝතලයක් විවෘත කරාම ඒ වගේ එකකින් කියන්න පුළුවන්. ජලය අසන්තතිකයි කියලා කොන්ඩිස් කැටයක් වතුරට දැම්මහම ගම් වර්ණේ වතුර පුරා පැතිරෙනවා. ඒකෙන් කියන්න පුළුවන්. ලෝහයක් අසන්තතිකයි කියලා. ලෝහ අසන්තතිකයි කියලා කියන්න පුළුවන්. ඒ සිංක් සංරසය, සිංක් රසදී වගේ මිශ්‍රණ හදන්නේ. ඒ වගේ ඒවායි. එහෙම නැත්නම් සිංක් ලේට් ඒ වගේ ඒවා එකතු කරලා මිශ්‍රණ ලෝහ එකතු කරලා හදන හින්දා ලෝහ මිශ්‍ර ලෝහ හදන හින්දා එතනින් අපිට කියන්න පුළුවන් ලෝහ අසන්තතිකයි කියලා. ඒක පහසු ප්‍රශ්නයක්. ඊළඟට අපි බලමු 2004. 2004 ප්‍රශ්නාංක 38. 2004 ප්‍රශ්නාංක 38. බලන්න ඒකේ විද්‍යාඥයෝ ගැන අහන්නේ පහත දැක්වෙන එකේ සිට පහ දක්වා වූ කුමන තීරුවෙන් එහි සඳහන් එක් එක් විද්‍යාඥයාගේ නම ක්‍රියාකාරකම් තීරුවේ දැක්වෙන ක්‍රියාකාරකම් සමග නිවැරදි වේද? මේ විදිහට පහක් දීලා අහන ඔයගොල්ලෝ ප්‍රශ්නේ බලන්න.
පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය. කවුද න්‍යෂ්ටික ආකෘතිය? රදර්ෆර්ඩ්. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය ඊළඟ කොටසදී කරනවා. ඒක බෝර්. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය. ඒක තොම්සන්. කෙලින්ම මතකයෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක ලේසියි. ඊළඟට බලන්න අපි දැන් කතා කරේ 38 වෙනි ප්‍රශ්නේ 2004 ඊළඟට 2005 අංක 41 2005 අංක 41 2005 අංක 41 2005 අංක 41 ප්‍රශ්න බලන්න 2005 41 පහත ABCD ගණ එකක් පහත සඳහන් ප්‍රකාශ වලින් කුමන ඒවා සත්‍ය වේද ඉලෙක්ට්‍රෝන වලට අංශුමය මෙන්ම තරංගමය ගුණද ඇත A හරි B ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට වඩා වරින් වැඩිය ප්‍රෝටෝනයයි නියුට්‍රෝනයයි ආසන්නව සමානයි බර නමුත් නියුට්‍රෝනය පොඩ්ඩක් වැඩි ප්‍රෝටෝනය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 1837ක ස්කන්ධය නියුට්‍රෝනය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 1839ක ස්කන්ධය. එතකොට ප්‍රෝටෝනයට වඩා චුට්ටක් වැඩි වෙනවා නියුට්‍රෝන ස්කන්ධය. මේක කියන්නේ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට වඩා වරින් වැඩි කියන හිත වැරදි. නියුට්‍රෝන තමයි වරින් වැඩි පොඩ්ඩක්. C සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇත. සෑම පරමාණුවකම නැහැනේ හයිඩ්‍රජන් වලනේ කුඩාම එක. මේකේ ප්‍රෝටෝන තියෙනවා එකක්. ඉලෙක්ට්‍රෝන තියෙනවා එකක්. නියුට්‍රෝන ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය අතර වෙනසක් නැහැ නියුට්‍රෝන බිඳුවයි. එහෙනම් මේ වගන්තියේ කියන සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඇත කියන එක වැරදි. නම් C වැරදි. D සෑම අයනයකම එක් ප්‍රෝටෝනයක්වත් ඇත. සෑම අයනයකම එක් ප්‍රෝටෝනයක්වත් ඇත. දැන් අයන ගොඩක් අරන් හදන්න බෑ. කුඩාම එක අරන් බලන්න H ධන අයනය බලන්න. H වල හැදෙන ධන අයනය කිව්වොත් මේක ඉලෙක්ට්‍රෝන නැහැ. ප්‍රෝටෝන එකක් තියෙනවා. නියුට්‍රෝනත් නැහැ. එකයි එකයිනේ